හරි. දැන් පුළුවන් ද අයනික බන්ධනයක් හැදෙන හැටි අඳින්න? මම පැවරුමක් කරන්න කිව්ව පොතේ තියෙනවා අයනික බන්ධන දෙකක් හැදෙන හැටි අඳින්න කියලා. ඒක ඇඳලා බැලුවද? ඔව් ටීචර්. පුළුවන් ද අඳින්න? ඇඳලා එව්වා. පිටුමිනි විතරයි එවලා තිබ්බේ. අනිත් අයට අඳින්න බැරිද? මොකද්ද ගැටලුව? දැන් අය අයනික බන්ධන කියලා දෙන්නේ නැහැ. දැන් සහසන්නිජ බන්ධන ඊළඟ බන්ධන ආකාරයට යන්න හදන්නේ. ඒ නිසා කියන්න ලිතියම් ඔක්සයිඩ් සහ කැල්සියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගවල අයනික බන්ධන සෑදෙන ආකාරය අර සෝඩියම් ක්ලෝරයිඩ් වල ඇඳ වගේ අඳින්න කියලා කිව්වේ. පුළුවන් ද අඳින්න? ටීචර් මං ඇඳලා තිබ්බ හරිද? හරි. අනිත් අය බැරිද අඳින්න? කියන්න දැන්. පුළුවන් ටීචර්. සිතුමිනි ඇඳලා තියෙන එකත් බලන්න. ඒක හරි. හරිනේ. ලිතියම් ඔක්සයිඩ් කියලා කියන්නේ Li2O. ඒ කියන්නේ ඔක්සිජන් එකක් වටේට ලිතියම් දෙකක් බැඳෙනවා. හරිනේ. તો ලිතියම් හදන්නේ ධන අයනය, ඔක්සිජන් හදන්නේ ඍණ දෙකේ අයනය. ඒකට ඒ අයන දෙක හැදෙන හැටි පෙන්නලා ඔක්සිජන් එකක් වටේට ලිතියම් දෙකක් තියෙන ආකාරය අඳින්න ඕනේ. හරි. ළඟට තිබ්බේ කැල්සියම් ක්ලෝරයිඩ් කියන එක. කැල්සියම් එකක් සහ ක්ලෝරින් දෙකක් එකතු වෙලා තමයි කැල්සියම් ක්ලෝරයිඩ් එක හැදෙන්නේ. ඒතකොට කැල්සියම් එකක් වටේට ක්ලෝරින් දෙකක් තියෙනවා. අපි දන්නවා කැල්සියම් හදන්නේ ධන අයනය, ක්ලෝරින් හදන්නේ ඍණ අයනය. හරි. ඒතකොට කැල්සියම් දෙවෙනි කාණ්ඩය නිසා ධන දෙකේ අයනයක් හදනවා. අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒ ඉලෙක්ට්‍රෝන දෙකම ඉවත් කරලා තමයි ස්ථායී තත්ත්වයටපත් වෙන්නේ. ක්ලෝරින් එක නම් අඳින්න දන්නවා අර සෝඩියම් ක්ලෝරයිඩ් වල අඳපු ආකාරයමයි. ක්ලෝරින් කරන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් පිටතින් ලබාගෙන ඍණ එකේ අයනයක් හදන එක. ඊට පස්සේ කැල්සියම් එකක් වටේට ක්ලෝරින් දෙකක් පිහිටලා කැල්සියම් ක්ලෝරයිඩ් කියන අයනික සංයෝගය හදනවා. හරි? සිතුමිනි ඇඳලා තියෙන එක හරි. ඒකත් එක්ක බලලා තමන්ගේ ඒවා වැරදි තියෙනවා නම් නිවැරදි කරගන්න. අද අපි යමු ඊළඟ බන්ධන ආකාරය සහසන්නිජ බන්ධන. හරි. දැන් අයනික බන්ධනය කියලා කිව්වේ අපි මූලද්‍රව්‍ය පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන් සෑදෙන ධන අයන සහ මූලද්‍රව්‍ය පරමාණු වලට ඉලෙක්ට්‍රෝන එකතු වීමෙන් නැත්නම් ලබා ගැනීමෙන් ප්‍රතිඵල වන ඍණ අයන අතර ඇතිවන ආකර්ෂණ බල නිසා ප්‍රතිඵල වන බන්ධන තමයි අයනික බන්ධන කියලා කිව්වේ. හරි. ඒතර තවත් ආකාරයක් තියෙන්න පුළුවන්. බන්ධන හවුලේ තියාගන්න. ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න. සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තවත් කෙනෙක් එක්ක හවුලේ තියාගෙන සාධන බන්ධන ආකාරය තමයි කියන්නේ සහසන්නිජ බන්ධන කියන්නේ. හරි. එතකොට එහෙම කරලත් අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ උච්ච වායු වින්‍යාසය ලබා ගැනීම.
ඒ කියන්නේ Tamanට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන එකයි නම් අවසාන කවචය 7ක් පිළිලා නම් අවසාන කවචය 2 හෝ 3 නම් ඒ වගේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 7යි නම් එයාට තව පිටතින් ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට ළඟා වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් ඒ විදිහටම ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීමට. එතකොට ඒ දෙන්න කරන්නේ එයාලගේ අවසාන කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් බැගින් දාලා ඒ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න අතරම තියාගන්න. හරි? එතකොට 150ක් වගේ දාලා දෙන්නම ඒ ප්‍රමාණය දෙන්න අතරම හවුලේ තියාගන්නවා. එතකොට ඒ දැන් එක්කෙනෙක් එක ඉලෙක්ට්‍රෝනයක් දැම්මම අනිත් එක්කෙනා තව ඉලෙක්ට්‍රෝනයක් දානවා. දැන් ඔය හවුල් ව්‍යාපාර දාන්න එතකොට 150 දාන්න ඕනේ හැබැයි මෙතෙන්දී නම්. يعني එක්කෙනෙක් එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා නම් අනිත් එක්කෙනාත් එක ඉලෙක්ට්‍රෝනයක් දෙන්න ඕනේ. එක පරමාණුවක් ලබා දෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් නම් අනිත් පරමාණුවත් ලබා දී යුතු වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. පැහැදිලිනේ? එතකොට එක දැම්මොත් අවසානයේදී ඉලෙක්ට්‍රෝන දෙකක් සෑදෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙකම දෙන්නටම පොදු වෙන විදිහට තියාගන්න. හරි? එහෙම කරලා එයාලගේ සංයුතිතා කවච සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ විදිහට එකම මූලද්‍රව්‍ය පරමාණු අතර සහ සංයුති බන්ධන නිර්මාණය වෙනවා. වෙනස් මූලද්‍රව්‍ය පරමාණු අතර සහ සංයුති බන්ධන නිර්මාණය වෙනවා. එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් සෑදෙන අණු වලට අපි කියනවා සම පරමාණුක අණු කියලා. එකම පරමාණු. හරි? සම පරමාණුක අණු. එකම පරමාණු වලින් සෑදෙන අණු. විවිධ මූලද්‍රව්‍ය පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් සෑදෙනවා විෂම පරමාණුක අණු. හරි? සම පරමාණු කණු කියලා කියන්නේ දැන් හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදෙන හයිඩ්‍රජන් අණු H2. ඒකේ තියෙන හයිඩ්‍රජන්ම දෙකක් පමණයි. ෆ්ලෝරින් F2 ෆ්ලෝරින් දෙකක්. ඔක්සිජන් O2 නයිට්‍රජන් N2. හරි? මොන විදිහට සම පරමාණු කණු හැදෙන්න පුළුවන්. විෂම පරමාණුකයි වෙනස් මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් දෙකක් සහ ඔක්සිජන් එකක් එකතු වෙලා සෑදෙනවා ජලය. මෙතේන් CH4 කාබන් එකක් සහ හයිඩ්‍රජන් හතරක් එකතු වෙලා සෑදෙනවා මෙතේන් කියන අණු. හරි? ඇමෝනියා. දැන් ග්ලූකෝස් ගත්තොත් C6H12O6. එතකොට පරමාණු වර්ග 3ක් තියෙනවා. ඒ වගේ ඒවා තමයි අපි කියන්නේ විෂම පරමාණු කණු කියලා. හරි? ඇලුමිනියම් ක්ලෝරයිඩ් PCl5. හරි? ඔය වගේ H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඔය වගේ විෂම පරමාණු කණු වර්ග තව බොහොමයක් තියෙනවා. හරි? දැන් බලමු කොහොමද මේ සහසන්නිජ බන්ධනයක් හැදෙන්නේ කියලා. හරි? අපි බලමු ඉස්සල්ලාම හයිඩ්‍රජන් කියන එක. හරි? හයිඩ්‍රජන් H2. හරි? මේ පහලින් ලකුණු පැත්තේ පහලින් දාන ඉලක්කමින් කියන්නේ ඒ අණුව තුළ පිහිටන එම මූලද්‍රව්‍යයේ පරමාණු සංඛ්‍යාව. මේකේ H2 කියන්නේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. හරි? කියන්නේ හයිඩ්‍රජන් වල දැන් අපි අඳින්න දන්නවා. හයිඩ්‍රජන් කියලා කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. හරි? පළවෙනි කවචයේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා හයිඩ්‍රජන් වල. ඒකට තව හයිඩ්‍රජන් එකක් එකතු වෙනවා. ඒකත් අපි අඳින්න ඕනේ. න්‍යෂ්ටිය තියෙනවා මැද තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. දැන් මෙයාලගේ මේ පළවෙනි කවචයේ තමයි ඉලෙක්ට්‍රෝනය බැගින් තියෙන්නේ. හයිඩ්‍රජන් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගන්න නම් එයාගේ සංයුතිතා කවචය වන පළවෙනි කවචය සම්පූර්ණ කර යුතු වෙනවා.
අපි දන්නවා පළවෙනි කවචයේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. එහෙනම් හයිඩ්‍රජන්ට තව අවශ්‍ය වෙන්නේ ඉලෙක්ට්‍රෝන 1යි. එක ඉලෙක්ට්‍රෝනයක් ලැබුණා නම් මෙයා ස්ථායි තත්ත්වයටපත් වෙනවා. එහෙනම් මේ දෙන්න මොකද කරන්නේ? දැන් දෙන්නටම එක බැගින් අඩුයි. දෙන්නාගේම අවසාන කවචවල එක ඉලෙක්ට්‍රෝනයේ බැගින් තියෙනවා. මේ දෙන්නා මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගන්න. එක්කෙනෙක් එක ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, අනිත් එක්කෙනා අනිත් ඉලෙක්ට්‍රෝනය දෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්නම හවුලේ තියාගන්නවා. එතකොට මෙන්න මේ විදිහට මැදට දෙන්නටම පොදු විදිහට අපි අර කුලක අඳින්නේ. කුලකවල දෙපසටම එන ඒවා මෙහෙ මැදට දාන්නේ නේ. දෙන්නටමයි තී කියන ඒවා. අන්න ඒ වගේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්නටම පොදු. දැන් මේ පළවෙනි හයිඩ්‍රජන් එක ගත්තොත් එයාගේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණ වෙනවා. අනිත් හයිඩ්‍රජන් එක ගත්තොත් එයාගේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණ වෙනවා. දෙන්නටම ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලැබෙනවා. එහෙනම් මෙයාලා ස්ථායි තත්ත්වයටපත් වෙලා කියලා කියනවා. හරි. දැන් ඔන්න හැදෙනවා හයිඩ්‍රජන් අණුව. හයිඩ්‍රජන් පරමාණුවයි එකතු වෙලා හයිඩ්‍රජන් අණුව හැදෙනවා. H2 කියන අණුව හැදෙනවා. හරි. තව එකක් බලමු අපි ෆ්ලෝරින්. දැන් මේවා අඳින්නත් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාස දැනගෙන ඉන්න ඕනේ. හරි. ෆ්ලෝරින් වල පරමාණුක ක්‍රමාංකය 9යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 7යි. හරි. එහෙනම් ස්ථායි වීම සඳහා තව එක ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. හරි. ඒකට ෆ්ලෝරින් අණුව කියලා කියන්නේ F2 අණුව. එතකොට ෆ්ලෝරින් පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලක්. හරි. යුගලක් කියන්නේ දෙකක්. එක්කෙනෙක් එක ඉලෙක්ට්‍රෝනය බැගින් දැම්මහම බන්ධනය සඳහා ඉලෙක්ට්‍රෝන යුගලක් ලැබෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන යුගලම පරමාණු දෙක අතරම හවුලේ තියාගන්න. හරි. එතකොට බලන්න දැන් ෆ්ලෝරින් වල අපි ඇන්දොත් 2යි 7. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස අඳින්න දන්නවනේ. ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පුරවන්න දන්නවා. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 7යි විදියට ඉලෙක්ට්‍රෝන පිහිටනවා. අනිත් ෆ්ලෝරින් පරමාණුවත් ඇන්දොත් ඒ වගේමයි. 2 7 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් මොකද කරන්නේ? දැන් අවසාන කවචේ 7ක් තියෙනවානේ. මේ 7ම අවශ්‍ය වෙන්නේ නැහැ. එක බැගින්නේ අඩු වෙන්නේ දෙන්නටම. ඒ නිසා මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් දානවා. මෙයා තව ඉලෙක්ට්‍රෝනයක් දානවා. ඔන්න දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් හදා ගන්නවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙන්න අතරම හවුලේ තියාගන්න. දැන් මේ පළවෙනි ෆ්ලෝරින් පරමාණු සැලකුවොත් එහෙම මෙයාගේ දැන් අවසාන කවචය 8 කියන එක සම්පූර්ණ වෙලා. අර අනිත් ෆ්ලෝරින් එකෙන් ආපු ඉලෙක්ට්‍රෝනයත් එක්ක දැන් ගණන් කරලා බලන්න මෙතන මේ 2යි 4යි 6යි 8ක් තියෙනවා. අනිත් ෆ්ලෝරින් පරමාණු සැලකුවොත් එහෙම එයාටත් අර යාළුවාගෙන් ආපු ඉලෙක්ට්‍රෝනයත් එක්ක දැන් ඉලෙක්ට්‍රෝන 8ක් අෂ්ටකයක් සම්පූර්ණ වෙලා තියෙනවා. දෙන්නට මොන්න ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලැබෙනවා හැදෙනවා F2 කියන අණු. ෆ්ලෝරින් අණුව හැදෙනවා. පැහැදිලිද? ඔව් ටීචර්. බලමු දැන් තව එකක්. ජල අණුව. ජල අණුව ගත්තාම මෙයාගේ තියෙනවා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන දෙකම. හරි. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි දන්නවා 2යි 6යි. ඒක අපිට මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි.
දැන් H2O ඒ කියන්නේ H දෙකක් තියෙනවා ඔක්සිජන් එකයි තියෙන්නේ. එහෙනම් මේකට තව හයිඩ්‍රජන් දෙකක් සහභාගී වෙන්න ඕනේ. හරි. ඒත් හයිඩ්‍රජන් වල අපි යන්දොත් එක ශක්ති මට්ටමයි තියෙන්නේ. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන එකක්. හයිඩ්‍රජන් දෙකක් අඳිනවා. ඇයි මේ හයිඩ්‍රජන් දෙකක් අවශ්‍ය වෙන්නේ? ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6යි. එහෙනම් මෙයාට ස්ථායි වෙන්න නම් තව ඉලෙක්ට්‍රෝන දෙකක් පිටින් ගන්න ඕනේ. හැබැයි හයිඩ්‍රජන් එකක තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. හයිඩ්‍රජන් වලට තව අවශ්‍ය වෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි. හරි. එතකොට එක හයිඩ්‍රජන් පරමාණුවකින් ඔක්සිජන්ට ලැබෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක්. එහෙනම් එකක් සම්බන්ධ කරගෙන මදි. ඒ නිසා තමයි හයිඩ්‍රජන් දෙකක් සම්බන්ධ කරගන්නේ. හරි. එතකොට මේ හයිඩ්‍රජන් වලින් එක ඉලෙක්ට්‍රෝනයක් දානවා. ඔක්සිජන් වලින් තව ඉලෙක්ට්‍රෝනයක් දානවා. එතකොට ඔන්න ඉලෙක්ට්‍රෝන යුගලක් හැදෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන් අණුව සහ ඔක්සිජන් පරමාණුව සහ මේ පහළින් තියෙන හයිඩ්‍රජන් පරමාණු අතර හවුලේ තියාගන්න. තව හයිඩ්‍රජන් එකක් තියෙනවා. එයාගෙත් එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඔක්සිජන් වලින් තවත් ඉලෙක්ට්‍රෝනයක් දානවා. ඔන්න තව ඉලෙක්ට්‍රෝන යුගලක් හැදෙනවා. ඒකත් මේ දෙන්න අතර හවුලේ තියාගන්න. දැන් බලන්න ගණන් කරලා ඔක්සිජන් වල අවසාන කවචය ඉලෙක්ට්‍රෝන 8ක් බවට පත් වෙනවා. හරි. හයිඩ්‍රජන් දෙන්නාගේම අවසාන කවචය වල ඉලෙක්ට්‍රෝන දෙකක් දෙකින් පවතිනවා. දැන් තුන් දෙනාටම ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලැබිලා තියෙන්නේ. හරි. ඔන්න ඔහොම තමයි හැදෙන්නේ ජල අණු. මම හිතන්නේ පැහැදිලි ඇති. හරි. ඒ විදිහට දැන් මේක මොකද්ද? මේක විෂම පරමාණුක අණුවක්. දැන් ඉස්සෙල්ලා කතා කරේ අපි H2 F2 ඒවා සම පරමාණුක අණු. H2O ඔක්සිජන් සහ හයිඩ්‍රජන් තියෙන එහෙනම් විෂම පරමාණුක අණු. හරි. පැහැදිලිනේ? එතකොට ඔන්න ඒ විදිහට පරමාණු අණු රාශියක් ඇඳලා තියෙනවා. හරි. ඊළඟට තියෙනවා ඇමෝනියා කියන එක. ඇමෝනියා කියන්නේ NH3. නයිට්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 5යි. එයාට අවශ්‍ය වෙනවා ස්ථායි වීම සඳහා තව ඉලෙක්ට්‍රෝන 3ක්. එහෙනම් හයිඩ්‍රජන් 3 දෙනෙක්ගෙන් තමයි මේ ඉලෙක්ට්‍රෝන 3 ලබා ගන්න එක බැගින්. හරි. එහෙනම් නයිට්‍රජන් එකක් වටේට හයිඩ්‍රජන් පරමාණු 3ක් බැඳිලා ඇමෝනියා අණුව NH3 කියන අණුව සෑදෙනවා. බලන්න නයිට්‍රජන් වල දැන් අවසාන කවචය සම්පූර්ණ වෙලා තියෙනවා. ගණන් කරලා බලන්න ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන දෙක බැගින් සම්පූර්ණ වෙනවා. හයිඩ්‍රජන් 3 දෙනාටමත් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලැබෙනවා. හරි. ඊට මිතේන් CH4 කාබන් තමයි තියෙන්නේ. කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි දන්නවා 2යි 4යි. එහෙනම් එයාට ස්ථායි වීමට තව අවශ්‍ය වෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්. ඒ ඉලෙක්ට්‍රෝන 4 එයා ලබා ගන්නේ හයිඩ්‍රජන් 4 දෙනෙක්ගෙන්. හරි. කාබන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 4ම එක බැගින් හයිඩ්‍රජන් පරමාණු 4කට දෙනවා. හරි. ඒතර 4ට එයාට තව 4ක් ලැබෙනවා. 4ට 4ක් ලැබෙනවා. හරි. එකට එක බැගින් ලැබෙනවා. එහෙනම් හයිඩ්‍රජන් වල ස්ථායි වින්‍යාසයක් ලැබෙනවා. හයිඩ්‍රජන් වල අවසාන කවචය 2ක් බවට පත් වෙනවා. මෙතෙන් වල ගණන් කරලා බලන්න දැන් ඔන්න 8ක් තියෙනවා. හරි. ඊළඟට බලමු හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා කියන්නේ HCl කියන එක. එතකොට මේකේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් තියෙනවා. හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7යි. දැන් ওই දෙක අඳින්න දන්නවනේ.
ක්ලෝරින් වලට ස්ථායි වෙන්න නම් අවශ්‍ය වෙන්නේ තව ඉලෙක්ට්‍රෝන එකයි. ඒ ඉලෙක්ට්‍රෝනය හයිඩ්‍රජන් වලින් ලබා ගන්නවා. හරි ඒ එක වගේමයි මේ ඔක්කොම. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණු CCl4. කාබන් සහ ක්ලෝරින් තියෙනවා. කාබන් ගත්තහම එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි. එයාට ස්ථායි වීමට තව ඉලෙක්ට්‍රෝන 4ක් ඕනේ. ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7යි. එයාට ස්ථායි වීමට තව අවශ්‍ය වෙන්නේ 1 ඉලෙක්ට්‍රෝනයයි. එහෙනම් කාබන් එකක් වටේට ක්ලෝරින් පරමාණු 4ක් බැඳිලා ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලැබෙනවා පරමාණු 5ටම. ඒ විදිහට හැදෙනවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 කියන අණුවේ තියෙන. හරි. එතකොට මේ වටේට තියෙන්නේ ක්ලෝරින් 4ක්. ඒ 4 දෙනාගේම අවසාන කවචය ඉලෙක්ට්‍රෝන 8 බැගින් සම්පූර්ණ වෙලා තියෙනවා. මැද තියෙන්නේ කාබන් පරමාණුව. එයාගේ අවසාන කවචය ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙලා තියෙනවා. හරි. ඊළඟට පොඩ්ඩක් වෙනස් විදියක්. ඔක්සිජන් අණු. ඔක්සිජන් කියන්නේ අපි දන්න O2. හරි. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6යි. හරි. ඔක්සිජන් වලට ස්ථායි වීමට නම් තව ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕනේද? දෙකක් පිටින් ලබා ගත යුතු වෙනවා. හරි. එහෙනම් දැන් මෙතන තියෙන්නේ O2 නේ නා ඔක්සිජන්ම දෙකක් තියෙන්නේ. එතකොට දෙන්නටම ඉලෙක්ට්‍රෝන 2 බැගින් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ දෙන්න ඉලෙක්ට්‍රෝන යුගල 2ක් හවුලේ තියා ගන්නවා මතක තියාගන්න. හරි. දෙන්නටම ඉලෙක්ට්‍රෝන 2ක් අවශ්‍ය වෙනවා. එහෙනම් මේ පළවෙනි ඔක්සිජන් පරමාණුව මේ දෙවෙනි එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන 2ක් ඉල්ල ගන්නවා. දෙවෙනි එක්කෙනාටත් ඉලෙක්ට්‍රෝන 2ක් අවශ්‍ය වෙනවා. එයා පළවෙනි එක්කෙනාගෙන් ඉලෙක්ට්‍රෝන 2ක් ඉල්ල ගන්නවා. එතකොට ඔන්න හැදෙනවා. එතකොට දෙන්නම 2 බැගින් දැම්මහම ඉලෙක්ට්‍රෝන 4ක් එනවා. 4ක් කියලා කියන්නේ යුගල් 2ක් එනවා. යුගලක් කියන්නේ 2ක්. එතකොට 4ක් කියලා කියන්නේ යුගල් 2. හරි. එතකොට පරමාණු 2 අතර ඉලෙක්ට්‍රෝන යුගල් 2ක්. හරි. පරමාණු 2 අතර ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් හවුලේ තබා ගනිමින් තමයි ඔක්සිජන් අණුව හැදෙන්නේ. හරි. ඔක්සිජන් පරමාණුව දැන් අඳින්න දන්නවා 2යි 6යි. අනිත් ඔක්සිජන් පරමාණුවත් හැන්ද හැකි. එතකොට පළවෙනි එක්කෙනාගෙන් ඉලෙක්ට්‍රෝන 2ක් දෙනවා. දෙවෙනි එක්කෙනාගෙන් ඉලෙක්ට්‍රෝන 2ක් දෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 4 දෙන්න අතරම හවුලේ තියාගෙන හැදෙනවා O2 අණුව. හරි. දැන් පළවෙනි එක්කෙනාගේ සංයුතිතා කවචය ගණන් කරලා බලන්න ඉලෙක්ට්‍රෝන 8ක් බවට පත් වෙනවා. දෙවෙනි එක්කෙනාගේ සංයුතිතා කවචය ඉලෙක්ට්‍රෝන 8ක් බවට පත් වෙනවා. දෙන්නටම ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලැබිලා තියෙන්නේ. හරි. දැන් මේවා ඉස්සරහට තව වෙනස් ආකාර වලින් අඳින්නත් තියෙනවා. පැහැදිලිද? ඒ නිසා මේ හවුලේ තියාගන්න සහ අවසාන කවචයේ ඉතුරු වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා මතක තියෙන්න ඕනේ. මේව මතකෙන් අඳින්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මතක තියාගන්න. එහෙනම් ඔක්සිජන් අණුවේ ඉලෙක්ට්‍රෝන යුගල 2ක් හවුලේ තියාගන්නවා. හරි. එතකොට දැන් අවසාන කවචයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන 6යි. ඒ ඉලෙක්ට්‍රෝන 6න් 2ක් පමණයි බන්ධනය සෑදීමට දායක වෙන්නේ. ඉතුරු ඉලෙක්ට්‍රෝන 4 එහෙමම සංයුතිතා කවචය තුල තියෙනවා. අනිත් ඔක්සිජන් පරමාණුව ගත්තහමත් එයාගේ අවසාන කවචයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන 6යි. ඒ ඉලෙක්ට්‍රෝන 6න් 2ක් පමණක් බන්ධන ඉලෙක්ට්‍රෝන ලෙස සහභාගී වුණා. තව ඉලෙක්ට්‍රෝන 4ක් ඉතුරු වෙනවා. ඊළ ඉලෙක්ට්‍රෝන 4 කවචය තුල හැමම තියෙනවා. මේව අවබෝධයෙන් අඳින්න ඉස්සරහට ඕන වෙනවා.
හරි ළඟට නයිට්‍රජන් අණුව බලමු නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.5යි හරි කියන්නේ ඉලෙක්ට්‍රෝන අවසාන කවචයේ නැත්නම් සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5යි. එයාට ස්ථායී වීම සඳහා තව ඉලෙක්ට්‍රෝන 3ක් පිටින් ගත යුතු වෙනවා. හරි. ඒක නයිට්‍රජන් අණුව කියලා කියන්නේ N2. ඒක නයිට්‍රජන්ම දෙකක් තමයි තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? පළවෙනි නයිට්‍රජන්ටත් ඉලෙක්ට්‍රෝන 3ක් අවශ්‍යයි. දෙවෙනි නයිට්‍රජන්ටත් ඉලෙක්ට්‍රෝන 3ක් අවශ්‍යයි. දෙන්න අතරම ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් හවුලේ තියාගන්න. එහෙම තමයි N2 කියන අණුව හැදෙන්නේ. හරි. පළවෙනි එක්කෙනාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ පහෙන් 3ක් එයා බන්ධනයට දෙනවා. දෙවෙනි එක්කෙනාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ පහෙන් 3ක් එයා බන්ධනයට දෙනවා. හරි. ඒකට දෙන්නගෙන්ම 3 බැගින් සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන 6ක් ලැබුණා. 6ක් කියලා කියන්නේ යුගල් 3. හරිද? එතකොට ඒ යුගල් 3 දෙන්න අතරම හවුලේ තියෙනවා. ඒතර පළවෙනි නයිට්‍රජන් එක ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝන 8ක් බවට පත් වෙලා අවසාන කවචේ. දෙවෙනි නයිට්‍රජන් එක ගත්තොත් එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් බවට පත් වෙලා. හරි බලන්න දැන් බන්ධනයේට දැන් මේ මැදට ඇවිල්ලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 6ක්. එක්කෙනෙක් 3ක් දානවා. ඒතර එයාගේ අවසාන කවචයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන 2යි මේ 5යි 5න් 3ක් බන්ධනයට දැම්මම ඉලෙක්ට්‍රෝන 2ක් ඉතුරු වෙනවා මේ දෙක කවචය තුල තියෙන. අනිත් එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධනයට දානවා ඉතුරු දෙක කවචය තුල තියෙන. මේ විදිහට තමයි සහ සංයුජ බන්ධන සෑදෙන ආකාරය අඳින්නේ. හරි? පැහැදිලිනේ? එතකොට දැන් ওই පොතේ තියෙන සෑම පරමාණුවක්ම ඇඳලා පුරුදු වෙන්න ඕනේ. බලන්න නැතුව අඳිනවා නම් ගොඩක් හොඳයි. හරිද? දැන් ලියා ගන්න මේ ප්‍රශ්න ටික. ඉන්නව නේද හැමෝම? ඉන්නවා ටීචර්. ටීචර් හරි ලියන්න. සහසන්නිජ බන්ධනයක් යන කුමක්ද? සහසන්නිජ බන්ධනයක් යන කුමක්ද? ටීචර් මේ ඉස්කෝලේ පොතේ ලියන්න ඕනේ නේද? නෑ ක්ලාස් පොතේ ලියන්න. ඉස්කෝලේ පටන් ගත්තේ නෑ මම තාම. ඉස්කෝලේ ටිකක් කරා නේ මේක ටීචර්. ඔව්. ඉස්කෝලේ මම මේ පාඩම ටිකක් කරා. සහසන්නිජ බන්ධනයක් යන කුමක්ද? දෙවෙනි එක සම පරමාණුක අණු සහ සම පරමාණුක අණු සහ විෂම පරමාණුක අණු විෂම පරමාණුක අණු යනු මොනවාදයි හඳුන්වා
උදාහරණ ලියන්න. උදාහරණ ලියන්න. ඊළඟ එක පහත සඳහන් අණුවල සහසන්විජ බන්ධන ඇතිවන ආකාරය විස්තර කරන්න. ඇතිවන ආකාරය විස්තර කරන්න. එක ෆ්ලෝරින් අණුව දෙක හයිඩ්‍රජන් අණුව පොතේ තියෙන ටිකමයි මන් දෙන්නේ පුළුවන් තරම් පොත බලන්න නැතුව අඳින්න බලන්න. විස්තර කරන්න හැදෙන හැටි විස්තරෙත් තියෙනවා පොතේ. විස්තර කරලා රූප සටහනක් අඳින්න. හරි විස්තරෙත් ලියන්න රූපයත් අඳින්න ඕනේ. පොත බලන්න නැතුවම පුළුවන් තරම් අඳින්න. හයිඩ්‍රජන් ඊළඟට ජලාණුව ඇමෝනියා අණුව මීතේන් අණුව ඊළඟට හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව ඊළඟට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණුව ඔක්සිජන් අණුව නයිට්‍රජන් අණුව ඔක්සිජන් අණුව නයිට්‍රජන් අණුව හරි ඔන්න ඔය ටික ඇඳලා පුරුදු වෙන්න පොතේ එකපාරක් ඇඳලා වෙන කටුකොළවල පුළුවන් තරම් අඳින්න හරි දෙතුන් සැරේ Tamanට තනියම අඳින්න පුළුවන් වෙනකන් අඳින්න ඊළඟට අපිට තියෙන්නේ මේ ව්‍යුහවල තිත් කතිර සටහන් අඳින එක දැන් මෙහෙම මේ ශක්ති මට්ටම් බඳලා බෝල ඇඳලා මේ වඳින එක අමාරුයිනේ ඒ නිසා මේව අඳින්න පහසු ක්‍රම තියෙනවා හරි එතකොට ඒවට කියනවා තිත් කතිර සටහන් නැත්නම් ලුවිස් ව්‍යුහ ඒ වගේ ව්‍යුහ වර්ග කිහිපයක් තියෙනවා එතකොට ඒ ටික තමයි ඊළඟට අඳින්න තියෙන්නේ ඒවා ඉක්මනින් යන්න හැකි ඔයාලා මේ බන්ධන සෑදෙන ආකාරය අවබෝධ කරගෙන හිටියොත් හරි ඒතකොට ඔක්සිජන් කිව්වහම මේකේ යුගල් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් හවුලේ තියාගෙන O2 පරමාණු දෙකක් අතර සෑදෙන බන්ධනයක් කියලා
අවබෝධයක් එන්න ඕන. හරි සෝඩියම් ක්ලෝරයිඩ් කිව්වහම සෝඩියම් එකක් සහ ක්ලෝරින් එකක් අතර සෑදෙන ආයනික බන්ධනයක් කියන එක ඔළුවට එන්න ඕන. හරි අන්න ඒ විදිහට අඳින්න පුරුදු වෙන්න මේ හැම එකක්ම. හරි ජලාණුව කිව්වහම ඔක්සිජන් එකක් වටේට හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා කියලා ඔළුවට එන්න ඕන. හරි පුළුවන් තරම් මේ ටික ඇඳලා පුරුදු වෙන්න. එතකොට හෙට උදේ නැහැ ආයානිද්ද උදේ. හරි හා ටීචර්. අමතක කරන්නේ නැතුව සම්බන්ධ වෙන්න. දැන් ওই ටික ඇඳලා මට එවන්න ඕන. හරි අතට නවත්තන්න. හා ටීචර්. අයිබෝවන්. ආයුබෝවන් ටීචර්. ටීචර් ආයුබෝවන් ටීචර්. I don't teacher.